ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය 17 වෙනි පාඩම. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය 17 වෙනි පාඩම. හරි ආගන්න පුතේ රසායනික ප්‍රතික්‍රියාවක් ගත්තට පස්සේ මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කීපයක් විපර්යාසයට ලක් වී නව ද්‍රව්‍යයක් හෝ නව ද්‍රව්‍ය කීපයක් සෑදීමේ ක්‍රියාවලිය. ඒකට මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියා ගත්තාම අපි විවිධ වර්ගයේ ප්‍රතික්‍රියා ගැන කතා කරා. ඔයාලට මතකයි පුතේ අපි කලින් පාඩමේදී කතා කරා ප්‍රතික්‍රියා වර්ග ගැන නේ. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා තිබ්බා, වියෝජන ප්‍රතික්‍රියා තිබ්බා, ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන, ඒතර විවිධ වර්ගයේ ප්‍රතික්‍රියා වලට උදාහරණ අපි කතා කරා. ඒතර රසායනික ප්‍රතික්‍රියා සඳහා උදාහරණ අපිට ගන්න පුළුවන් යකඩ මල බැලීම, ආහාර ජීර්ණය, ලෝහ ආම්ල ප්‍රතික්‍රියා, කාබනේට ආම්ල ප්‍රතික්‍රියා, ඊට පස්සේ පළතුරු ඉදීම, දර දහනය වීම, ආහාර ජීර්ණය, ඒ වගේ මේ විශාල ප්‍රතික්‍රියා වර්ග අපි විවිධ වර්ගයේ ප්‍රතික්‍රියා වර්ග අපි කතා කරා. ප්‍රතික්‍රියා සඳහා උදාහරණ කතා කරා. හරි. ඒතර පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියාවක් ගත්තට පස්සේ මේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. හරිද? රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය විදිහට අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ ඒ අංශු අතර සිදුවන ගැටීම් සංඛ්‍යාවන්. ඒ අංශු අතර තියෙන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනකොට රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ගැටීම් සංඛ්‍යාව අඩු වෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරිද? ඊළඟට මේ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අපිට ගණනය කරන්න පුළුවන් වුණා. ගණනය කරන්න පුළුවන් ආකාරය තමයි ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය නිර්ණය කරන්න. අපි කරනවා යම් කාල සීමාවක් තුළ වැයවන කියන්නේ අපි බලලා කාලය වෙනගෙන ඒ කාලය තුළ ඒ නිශ්චිත කාලය තුළ වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ සෑදුණු ඵල ප්‍රමාණය මැනගෙන අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හොයාගන්න. වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ යම් කාලයක් තුළ වැය වෙච්ච ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ සෑදුණු ඵල ප්‍රමාණය අපිට හොයාගෙන පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හොයාගන්න. ඒ වගේම එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. නිශ්චිත ඵල ප්‍රමාණයක් එහෙම නැත්නම් නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැය වීමට ගත වන කාලය මැනගෙන අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය හොයාගන්න. ඒකට ඔය කිව්ව ආකාර දෙකෙන් ඒ කියන්නේ අපි කරන්නේ එක්කෝ යම් කාලයකදී සෑදෙන ඵල ප්‍රමාණය හරි වැය වල ප්‍රතික්‍රියක ප්‍රමාණය හරි මැනගෙන ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. ගන්න එක පුළුවන්. එහෙම නැත්නම් යම් ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැය වීමට හෝ නිශ්චිත ඵල ප්‍රමාණයක් සෑදීමට ගතවන කාලය මැනගෙන අපිට පුළුවන් ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හොයාගන්න. ඒ අනුව පුතේ යම් ප්‍රතික්‍රියාවක් ශීඝ්‍රතාවය සමාන වෙනවා ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන් මෙහෙම. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය
බෙදනවා ගත වූ කාලය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි සෑදෙන ඵල ප්‍රමාණය බෙදනවා ගත වූ කාලය. අන්න ඔන්න ඔය කියන ආකාර දෙකකින් පුළුවන් අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගණනය කරන්න. හරි එතකොට මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගත්තාම මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. අනේ සාධකවල ස්වභාවය අනුව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන එක සාධකයක් තමයි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. හරි සාධක හතරක් බෙදලා සාධක හතරක් තියෙනවා. එකක් තමයි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. අනිත් එක තමයි ප්‍රතික්‍රියා සිදුවන උෂ්ණත්වය. හරිද? ඊළඟ එක තමයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. අනිත් එක තමයි උත්ප්‍රේරක. හරිද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක හතරක් තියෙනවා. එකක් තමයි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය, ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය, ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය, අනිත් එක තමයි උත්ප්‍රේරක. ඔන්න එක් එක් සාධකය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන ආකාරය අපි බලමු. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ මොන විදිහද කියලා. හරිද? ඉතින් මේ පෘෂ්ඨ වර්ගඵලය බලපාන ආකාරය අපිට බලන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඒක කරන්න මෙහෙමයි. මේ අපි ගන්නවා මේ සඳහා කාබනේට අම්ල ප්‍රතික්‍රියාවක්. හරිද? ඒ කියන්නේ කැල්සියම් කාබනේට් ගමුකෝ. කැල්සියම් කාබනේට් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවක් ගන්න. તો අපි මෙහිදී එකම සාන්ද්‍රණය සහිත හයිඩ්‍රොක්ලෝරික් පරිමාවක් සමාන පරිමාවක් ගන්නවා මේ පරීක්ෂණවල දෙකකට. හරිද? අරගෙන අපි ගන්නවා සමාන කැල්සියම් කාබනේට් ස්කන්ධයක්. හරිද? ඒ කියන්නේ අපි දුමු කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක් විතර කියලා. අපි අරගෙන එකට දානවා කැල්සියම් කාබනේට් කැට. අනිත් එකට දානවා කැල්සියම් කාබනේට් කුඩු. දාලා දැන් මෙතනදී වෙන පුතේ කැල්සියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවනේ. ඒ කියන්නේ වායු බුබුලු පිට වෙනවා. ඒක අපිට බැලුවහම වායු බුබුලු පිට වෙන ශීඝ්‍රතාවය වැඩි කෙනාගේ තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි. හරි. ඒකේ රූප සටහන බෝඩ් එකේ අඳින්න ඕනේ. ඒක මේක මකන්න වෙනවනේ. හරි අපි ඉස්සර චුට්ටක් ලියාගමු පුතේ. ඒ සට අර කලින් කතා කරපු ටික ලියලා බලමු කොහොමද පෘෂ්ඨ වර්ගඵලයේ බලපාන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා. හරි ලියා ගන්න මෙහෙම. ඒකක කාලයකදී
ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලෙස හඳුන්වයි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලෙස හඳුන්වයි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලෙස හඳුන්වයි. යම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය නිර්ණය කළ හැකි ආකාරය පහත් දැක්වේ. නිර්ණය කළ හැකි ආකාරය පහත් දැක්වේ. හරි ලියන්න පළවෙනි කරුණ පළවෙනි ආකාරය පළවෙනි එක නිශ්චිත කාල සීමාවකදී වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ සෑදෙන ඵල ප්‍රමාණය මැනීම සෑදෙන ඵල ප්‍රමාණය මැනීම ඊට පස්සේ දෙවැනි ආකාරය නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක්
වැයවීමට හෝ නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැයවීමට හෝ නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපදවීමට නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපදවීමට නිශ්චිත ඵල ප්‍රමාණයක් නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැයවීමට හෝ නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැයවීමට හෝ නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපදවීමට ගත වූ කාලය මැනීම ගත වූ කාලය මැනීම ගත වූ කාලය මැනීම හරි දැන් මෙන්න මේ සමීකරණ දෙක ලියා ගන්න පුතේ යටින් බෝඩ් එකේ පැහැදිලිව පේනව නේද අවශ්‍ය පේනවා. ඉවරයිද ඔව් සර්. හරි එයට ලියා ගන්න මෙහෙම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි හරි සර්. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි කියලා කිව්වනේ කෙරෙහි
බලපාන ප්‍රධාන සාධක හතරකි. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක හතරකි. බලපාන ප්‍රධාන සාධක හතරකි. පළවෙනි එක ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය පහළ ලියා ගන්න. පළවෙනි එක ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. දෙවෙනි එක ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය. ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය. ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය. තුන්වෙනි එක ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. හතර උත්ප්‍රේරක. උත්ප්‍රේරක. right ඔන්න සාධක හතර. right බලමු ඉස්සෙල්ලම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලයේ බලපාන ආකාරය මොන වගේද කියලා. ඒ සඳහා අපි මෙන්න මේ වගේ පරීක්ෂණයක් සිදු කරනවා. කැල්සියම් කාබනේට් එක සහ කැල්සියම් කාබනේට් කුඩු ගන්නවා. එතකොට කැල්සියම් කාබනේට් ප්‍රතික්‍රියාව සඳහා යොදා ගන්නවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හරිද? කැකෑරු නල දෙකකට ගන්නවා HCl අම්ලය. දැන් මෙතනදී වෙන්නේ පුතේ කැල්සියම් කාබනේට් කැල්සියම් කාබනේට් කියන හුණු ගානේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ක්ලෝරයිඩ් ධන ජලය ධන කාබන් ඩයොක්සයිඩ් වායුව. ඔක තමයි වෙන ප්‍රතික්‍රියාව. හරිද? තුලිත කරාම දැන් දෙකයි. මොහරනේ. හරි. ඒතර මෙතනදී අපි ගන්නේ සමාන සාන්ද්‍රණයක් සහිත හයිඩ්‍රොක්ලෝරික්. අපි හිතමු සාන්ද්‍රණය 0.1යි. HCl සාන්ද්‍රණය 0.1යි ඝන ඩෙසිමීටර මවුල. කියන්නේ සමාන සාන්ද්‍රය, සමාන සැරක් තියෙන අම්ල. මෙතනත් ගන්නවා අපි හිතමු මෙතන පරිමාව ඝන සෙන්ටිමීටර 10යි. හරිද? ඝන සෙන්ටිමීටර 10යි. මෙතනත් ගන්නේ ඒ වගේම සාන්ද්‍රණය 0.1යි ඝන ඩෙසිමීටරයට මවුල ඝන සෙන්ටිමීටර 10ක්. හරිද? අරගෙන පුතේ මේකට අපි ගන්නවා කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් කැල්සියම් කාබනේට් කැට ග්‍රෑම් 10ක්. මේකට අපි ගන්නවා කැල්සියම් කාබනේට් කුඩු
ග්‍රෑම් 10ක්. දැන් මෙතනදී වෙන්නේ පුතේ ප්‍රතික්‍රියාවේදී කාබන් ඩයොක්සයිඩ් වායු පිට වෙනවා. අර වායු බුබුලු පිට වෙන ශීඝ්‍රතාවය වැඩි එකේ තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි. දැන් මට ඉස්සෙල්ලා කියන්න අපි බලන්න මේ පෘෂ්ඨ වර්ගඵලයනේ. පෘෂ්ඨ වර්ගඵලය අපි ගන්න ප්‍රතික්‍රියා කියන කැල්සියම් කාබනේට් කැට සහ කුඩු විදිහට තමයි පෘෂ්ඨ වර්ගඵලය වෙනස් කරලා තියෙන්නේ. මට කියන්න පුතේ මේ මෙතනින් මේ කැල්සියම් කාබනේට් කැට සහ කුඩු වලින් පෘෂ්ඨ වර්ගඵලය වැඩි කැටවලද කුඩුවලද? කැටවල කියලා කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කැටවල. අනිත් එක මොකද කියන්නේ? මොකද ඔයාලගේ උත්තර කියන්න මට. පෘෂ්ඨ වර්ගඵලය වැඩි කීප දෙනෙක් දැන් කියනවා කැටවල කියලා. අනිත් එක මොකද කියන්නේ? ඒ උත්තරේ එකගයිද නැත්නම් පෘෂ්ඨ වර්ගඵලය වැඩි කැල්සියම් කාබනේට් කුඩු වලද? කැටවල. අශාන මොකද කියන්නේ? කැට. හරි. මම ඔයාලට චූටි කතාවක් කියන්නම්. මම ගන්නවා පුතේ පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් වන මේ ඝනකයක්. ඝනක වස්තුවක් ගන්න මෙන්න මේ වගේ. හරිද? පැත්තක දිග සෙන්ටිමීටර් 2යි. ඊට පස්සේ මම මේක කරන්නේ මෙන්න මේ විදියට පේනව නේද? මේ විදියට කොටස් වලට කපනවා. කෑලි වලට කපනවා. ඒතකොට ඒ කපන්නේ 1 සෙන්ටිමීටර්. 1 සෙන්ටිමීටර් වන විදියට කෑලි වලට කපනවා. කුඩා ඝනක වලට කපනවා. දැන් ඔයාලට පැහැදිලිනේ මේකේ විශාල ඝනකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 2යි. ඒතකොට ඒකෙන් පුතේ මේ වගේ කොටස් 8ක් කපන්න පුළුවන් කියලා පැහැදිලිනේ. ඒක තේරෙනවද? ඔව් සර්. කුඩා ඝනක 8ක් කපන්න පුළුවන්. හරිද? අපි හිතමු දැන් මේක තමයි කැටය. පොඩිව තමයි කුඩු. හිතමුකෝ එහෙම. හරිද? හරිද? දැන් ඒතර පුතේ දැන් අපි ගමු මේ විශාල ඝනකයේ අපි පෘෂ්ඨ වර්ගඵලය හොයාගමු. විශාල ඝනකයේ පෘෂ්ඨ වර්ගඵලය කීයක් වෙනවද පුතේ? එක පැත්තක දිග 2යි නේ. දෙවරක් 2. එතකොට එක පෘෂ්ඨයක වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 4ක්. 2 ගුණ කිරීම 2යි කියන්නේ වර්ග සෙන්ටිමීටර් 4යිනේ. ඒතකොට මේ වගේ මුහුණක් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒතකොට මේ මුහුණත් 6ේම වර්ගඵලය. ඒතර 6 එක මුහුණතක 4යිනේ. ඒතර ඔක්කොම කීයද? 24යි. හරි. වර්ග සෙන්ටිමීටර් 24යි. ඒ කියන්නේ විශාල ඝනකයේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය එනවා පුතේ වර්ග සෙන්ටිමීටර් 24ක්. හරිද? 24යි. පෘෂ්ඨ වර්ගඵලය. හරිද? වර්ග සෙන්ටිමීටර් 24යි. දැන් ඊළඟට අපි බලමු මේ දැන් මේ කුඩා ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය හොයාගමු. කුඩා ඝනකයක එක ඝනකයක් ගමුකෝ. එක ඝනකයක් ගත්තාම එක ඝනකයක දිග පැත්තක දිග 1යිනේ. ඒතර එක මුහුණතක වර්ගඵලය නෝතේ වර්ග සෙන්ටිමීටර් 1යි. එව නේද? ඔව්. එක මුහුණතට වර්ග සෙන්ටිමීටර් 1යි. ඒතර මුහුණත් 6 පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ කුඩා ඝනකයක් ගත්තොත් සම්පූර්ණ කුඩා ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 6ක් නේ. එක මුහුණතක වර්ග සෙන්ටිමීටර් 1යි මුහුණත් 6ක් තියෙනවා. එක 6ෙන් ගුණ කරාම වර්ග සෙන්ටිමීටර් 6ක් එනවා. හරි. ඒකට ඒ එක ඝනකයක. ඒ වගේ ඝනක මේකෙන් කීයක් ගන්න පුළුවන්ද? 8ක් තියෙනවනේ. මේ විශාල ඝනකේ ඔව් කුඩා ඝනක 8ක් කපන්න පුළුවන්. එතකොට පුතේ එකක 6යි නම් 8ේම පෘෂ්ඨ වර්ගඵලය ගත්තාම කීයද?
48යි 48ක් කියනවා. හරිද? මෙතන 48ක් කියනවා. බලන්න. දැන් කාගේද පෘෂ්ඨ වර්ගඵලය වැඩි? විශාල කැටයේද නැත්නම් විශාල ගණකයේද කුඩා ගණකවලද? කුඩා ගණක. කුඩා ගණකවල. එතකොට අපි යම් විශාල දෙයක් කුඩා කැබලි බවට පත් කරාට පස්සේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවනේ. අයි බුදි දැන් හිතන්නකෝ දැන් අපි මෙහෙම දර ලිපේ දාන්න අපි දර පලනවනේ. ඉතින් දර කොටේ විදිහට දිනකොට වාතයත් එක්ක ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය අඩුයිනේ. හැබැයි කෑලි වලට කැඩපුවට පස්සේ ඒක හැම උණුවත් ගන්න වැඩි වෙනවනේ. ඒතකොට මේ ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි. දැන් මෙතනදී කැල්සියම් කාබෝනේට් කැටවලට වඩා කුඩු වල පෘෂ්ඨ වර්ගඵලය වැඩි. හරිද? එතකොට විශාල දෙයක් කුඩා කැබලි බවට පත් වෙනවා කියලා කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. ඒක පැහැදිලිද? පැහැදිලි. ඔව්. හරිද? තොරමුතේ හොඳට මතක තියාගන්න ලොකු දෙයක් කියන්නේ විශාල ද්‍රව්‍යයක් කුඩා කැවිලි බවට පත් වෙනකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි. එහෙනම් ඕන දැන් කැල්සියම් කාබෝනේට් කැටවලට වඩා කැල්සියම් කාබෝනේට් කුඩු වල පෘෂ්ඨ වර්ගඵලය වැඩි. හරි දැන් අපි මේක ওই විදිහට දැන් එකම කියන්නේ කාලය මැනගෙන හරි අර කිව්ව විදිහට මේ ප්‍රතික්‍රියක ප්‍රමාණය දානවා මේ කැල්සියම් කාබෝනේට් කැට සහ කුඩු දානවා. එතකොට අපිට මෙහිදී අපි ගන්න නිරීක්ෂණය තමයි වැඩිම වේගයෙන් වායු බුළු පිට වෙන්නේ ප්‍රතික්‍රියාශීලතාවය වැඩි අවස්ථාවේදී. හරි මේ දෙකෙන් වැඩි වේගයෙන් වායු බුළු පිට වෙන්න ඕනි මොන අවස්ථාවේද? කැල්සියම් කාබෝනේට් කුඩු තියෙන අවස්ථාවේදී. හරිද? කැල්සියම් කාබෝනේට් කුඩු තියෙන අවස්ථාවේදී පුතේ වැඩි වේගකින් වායු බුළු පිට වෙනවා. ඒ අනුව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කැල්සියම් කාබෝනේට් කුඩු ඇති අවස්ථාවේදී. ඒ අනුව අපි නිගමනය කරනවා පුතේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණාට පස්සේ දැන් අපි කොන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන්නේ පෘෂ්ඨ අතර ස්ථිර ගැටීම් සංඛ්‍යාව. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණාට පස්සේ ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒවා අතර ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ගැටීම් සංඛ්‍යාව වැඩි වීමත් එක්ක අර තියෙන ද්‍රව්‍ය වල නව ද්‍රව්‍ය සෑදෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අන්න ඒකත් එක්ක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. ඔනෝක තමයි පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන ඔන්න ඔය විදිහට. හරි. එහෙනම් අපි ක්‍රියා ගමුනේ. right ලියා ගන්න මෙහෙම සාධක 40 නේ උතර කරේ ලියා ගන්න අනුමාත්‍රිකාව ලියා ගන්න පුතේ ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය කියලා. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. මොකද ඉස්සෙල්ලා ලියාගන්න කිව්වේ? ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය කියලා අනුමාත්‍රිකාව ලියා ගන්න. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. right ඒ අර ලියා ගන්න මෙහෙම
ප්‍රතික්‍රියක සීගතාවය කෙරෙහි ප්‍රතික්‍රියාවක සීගතාවය කෙරෙහි ප්‍රතික්‍රියාවක සීගතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය බලපාන ආකාරය පරීක්ෂා කිරීමට වර්ගඵලය ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය බලපාන ආකාරය පරීක්ෂා කිරීමට පහත ආකාර ක්‍රියාකාරකමක් සිදු කළ හැකිය. පහතාකාර ක්‍රියාකාරකමක් සිදු කළ හැකිය. right ඔය රූප සටහන් දෙක අරගෙන පුතේ සර් බෝඩ් එක පැහැදිලි නෑ. හරි සර්. හරි කොහොම හරිද හරි සර්. right ඊට පස්සේ පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියා ගන්නකො යටින්
හරි සර්. හරි නේද? හරි සර්. right යට ලියා ගන්න පුතේ මෙහෙම මෙහිදී කැල්සියම් කුඩු calcium carbonate කුඩු ඇති නලෙහි වායු බුබුලු පිටවන සීගතාවය වේගවත් බව නිරීක්ෂණය කළ හැකිය. right වෙනම ඡේදකින් ලියා ගන්න. කැල්සියම් කාබනේට් කැටවලට වඩා කැල්සියම් කාබනේට් කුඩුවල සර් ආයි කියන්න ඕන. කැල්සියම් කාබනේට් කැටවලට වඩා කැල්සියම් කාබනේට් කුඩුවල කැල්සියම් කාබනේට් කැටවලට වඩා කැල්සියම් කාබනේට් කුඩුවල පෘෂ්ඨ වර්ගඵලය වැඩිය. පෘෂ්ඨ වර්ගඵලය වැඩිය.
මේ අනුව පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වැඩි වන බව නිගමනය කළ හැකිය. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වැඩි වන බව නිගමනය කළ හැකිය. හරි යටින් ලියා ගන්න වෙනම හරි යටින් ලියා ගන්න වෙනම මෙහෙම ලියාගමු. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට අංශු අතර ගැටීම් සංඛ්‍යා වැඩි වේ. In this video, we're looking at the reaction. අංශු අතර ගැටීම් සංඛ්‍යා වැඩි වේ. ගැටීම් සංඛ්‍යා වැඩි වේ. අංශු අතර ගැටීම් සංඛ්‍යා වැඩි වේ. එවිට අංශු අතර ගැටීම් සංඛ්‍යා වැඩි. එවිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වැඩි වේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වැඩි වේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වැඩි වේ. හරි බලමු තේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙනකොට කොහොමද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අපි කතර පරීක්ෂණයේ වීඩියෝ එකක් තියෙනවා. මේ තියෙන වීඩියෝ එක. මේ කැල්සියම් කාබනේට් අවස්ථා තුනකදී අරන් තියෙනවා. විශාල කැට, කුඩා කැට සහ කුඩු විදියට. In this video, we're looking at the reaction. පේනව නේද? අවුල පේනවා. වෙනස් Contains 1 molar concentration of hydrochloric acid. Each මේ tray හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි බීකරවල තියෙන්නේ. calcium සමාන ප්‍රමාණ තියෙන ඝන සෙන්ටිමීටර 50 ගානේ සමාන සාන්ද්‍රණ. calcium carbonate. This tray contains medium-sized chips of calcium carbonate, and this tray contains 1 10-gram piece of calcium carbonate. Okay, we want to
examine the reaction rate or the speed of reaction when I add each sample of calcium carbonate to the acid. So when I put a big piece of calcium carbonate, okay, see fizzing, so a chemical reaction is happening. Bubbles of carbon dioxide gas are being produced. This is a slow chemical වායු reaction. බූල පිටනවා ඉතා සෙමින් තමයි පිට වෙන්නේ. If I add in the medium-sized pieces of calcium carbonate, ඒකෙදි ඊට වඩා වැඩිපුර වැඩි වේගයෙන් වායු බූල පිට වෙනවා. see more bubbles of carbon dioxide gas being produced. So this reaction is faster. And for the finely ground sample of calcium carbonate, එතන ඒකේ වඩාත් වේගයෙන් you can see a very fast reaction. කාබන් ඩයොක්සයිඩ් වායු බූල පිට වෙනවා. Carbon dioxide being produced very quickly. And now we can hear that හරි ඒතර ඔය විදිහට තමයි පුතේ ප්‍රතික්‍රියාශීලතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය බලපාන. ඊළඟට අපිට තව සාධක තුනක් තියෙනවා. ඒ සාධක තමයි ප්‍රතික්‍රියවල සාන්ද්‍රණය, ඊට පස්සේ ආයෙ තියෙනවා ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියා සිදුවන උෂ්ණත්වය සහ උත්ප්‍රේරක. අපි මේ සාධක සම්බන්ධව ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් අපි අදට මෙතනින් පන්ති අවසන් කරනවා.